समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සෝ සම්මාසනෝ එවං ජානාති යංකෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා uppajjamaana uppajjati එස්ත නිවිසමානා නිවිසති කිංච ලෝකේ පිය රූපං සාත රූපං චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා uppajjamaana uppajjati එත්ත නිවිසමානා නිවිස්සති තී. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැමදෙනාම අදත් ඊ타ම ශ්‍රද්ධාවෙන් මෙත් සඳහම් විකාශයේ තුලින් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, එයත් මාතෘකාවක් හැටියට සිහි කරලා තියෙනවා මරණාසන්න මොහොතේ හිත හදාගන්න විදිය ගැන එකට උදව් වෙන දේශනාවක් කරන්න කියලා. ඇත්තටම මරණය කියන්නේ වඩාත් බිහිසුණු අත්දැකීමක් විදියටම සලකන්න බෑ. මරණය කියන්නේ බොහොම ශාන්ත ප්‍රණීත අත්දැකීමක් කියලා අපට කෙලින්ම කියන්නත් බෑ. මරණය කියන්නේ ලෝකයට ආйти එක්තරා සංසිද්ධියක්. අන්න එහෙම මරණය තේරුම් ගත්තාම ප්‍රමාණවත්. මරණය කියන්නේ ලෝකයේ පවතින එක්තරා ආකාරයක සංසිද්ධියක්. එතකොට මේ මරණය කියන ලෝක සංසිද්ධිය පදනම් කරගෙන අපට මේ පවතින తত্ত্বය සම්පූර්ණයෙන්ම නවත්තන්න වෙනවා. ඇත්තට මරණය කියන්නේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ කඩා වැටීම. සදාකාලිකව කඩා වැටීම නෙමෙයි, ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යම්තාක් දුරට බිඳ වැටීමට කියනවා මරණය කියලා. නැවත ස්කන්ධ ධාතු ආයතනයන් සකස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ස්කන්ධ ධාතු ආයතන සකස් නොවෙනවා නොවේ, ස්කන්ධ ධාතු ආයතනයන්ගේ తాවකාලික නැවැත්මට. පහළ වූ ස්කන්ධ ආයතන ධාතුන්ගේ බිඳ වැටීමට. උපත කියන්නේ, උපත කියලා කියන්නේ එක්තරා විදියකින් ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පහළ වීමට. කන්දානම් පාතු භාවෝ කියලා කියන්නේ ආයතනානම් පටිලාභෝ කියලා ಜಾතිය තෝරන්නේ එහෙමනේ. උපත කියන්නේ ස්කන්ධයන්ගේ පහළ වීම, ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පහළ වීමට. ලෙඩවීම කියලා කියන්නේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ දිරීමට. ස්කන්ධ ආයතන ධාතු ඔක්කොම දිරනවා කියලා නෙමෙයි කියන්නේ. සසර කියන්නේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්මට. සංසාරේ පවතින තාක්කල් ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්ම තියෙනවා. ඊට පස්සේ මරණය කියන්නේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ කඩා වැටීමට. නිවන කියන්නේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ සදාකාලික නැවැත්මට. ආය ස්කන්ධයන්ගේ පහළවීමක් ලෝකයේ තුල අත්දකින්න ලැබෙන්නේ නැහැ. ධාතු කොටස් වල පහළවීමක් ලෝකයේ අත්දකින්න ලැබෙන්නේ නැහැ. ආයතන ධර්මයන්ගේ පහළවීමක් ලෝකයේ අත්දකින්න ලැබෙන්නේ නැහැ.
ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නැවැත්ම තමයි නිවන කියලා කියන්නේ. දැන් මේ විදිහට බලනකොට මරණය කියන්නේ ස්කන්ධ ධාතු ආයතනයන් සම්බන්ධ එක්තරා සංසිද්ධියක් පමණයි. එක්තරා සංසිද්ධියක් පමණයි. එතකොට මේ ස්කන්ධ ධාතු ආයතන සම්බන්ධ ලෝකේ නිරන්තරයෙන් සිදුවෙන සංසිද්ධි සමුදායකට අපි මුහුණ දෙමින් ඉන්නවා. මුහුණ දෙමින් ඉන්නවා. එතකොට ස්කන්ධ ධාතු ආයතනයන්ට අකණ්ඩව මුහුණ දෙමින් ඉන්න අපි විවිධාකාර හැලහැප්පිලි මැද්දේ ඉන්න අපිට නුදුරු දිනක තවත් ටික දවසකින් ස්කන්ධ ධාතු ආයතනයන්ගේ බිඳ වැටීමට මුහුණ දෙන්න වෙනවා. ඒක ස්ථීරව සිද්ධ වෙන දෙයක්. තත්වය, ගෝත්‍රය, තාන්නමාන, වැඩිච්ච ගුණධර්ම, Tamanගේ ආධ්‍යාත්මික ප්‍රවේශය මොකක්වත් බලපාන්නේ නැහැ. ඒ මොකක්වත් බලපාන්නේ නැතුව ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නැවැත්ම බිඳ වැටීමට අපට මුහුණ දෙන්න වෙනවා. අන්නේ බිඳ වැටෙන සංසිද්ධියට අපි මරණය කියලා කියනවා. මරණය ලෝකයේ පවතින එක්තරා සංසිද්ධියක් පමණයි. මේ නැවත නැවත මුහුණ දෙමින් ආපු සංසිද්ධියක්. මෙය අපි හිතාගෙන ඉන්නවා සංසාරයේ ගැන තියෙන අනවබෝධය නිසා මෙය මේ ජීවිතයේ මුහුණ දෙන්න වෙන ඊටා භයානක සංසිද්ධියක් විදියට. මරණය ඊටා බිහිසුණු වෙන්නේ අපි තුල පවතින තණ්හාවේ ක්‍රියාකාරීත්වය නිසා. තණ්හාවේ ක්‍රියාකාරීත්වය නිසා. තණ්හාවේ ක්‍රියාකාරීත්වයේ යම් තාක්ද පවතින්නේ ඒ තාක් කාලයක් ජරා මරණ දුකට අපිට මුහුණ දෙන්න වෙනවා. එතකොට ජරා මරණ දුක කියන එක ලෝකේ 아무තු දෙයක් නෙමෙයි. නිරන්තරයෙන්ම සිදු වෙමින් පවතින දෙයක්. නිරන්තරයෙන් පවතින දෙයක්. එතකොට මේ නිරන්තරයෙන් සිද්ධ වෙවි ආපු සිදු වෙමින් පැවතිච්ච මේ සංසිද්ධිය මහා අරුම පුදුම සංසිද්ධියක් විදිහට සලකන්න එපා. මේක තමයි මේ ලෝකයේ පවතින යථාර්ථවාදී සංසිද්ධිය. මේකට අපි මුහුණ දෙන්න ඕන. ඒ මුහුණ දීමත් සමග මිනිසුන්ට තියෙන තැතිගැන්ම බිය තමයි Tamanගේ ජීවිතේ සුගතියකටවත් යන්න පුළුවන් විදියට එයාගේ අභ්‍යන්තර ක්‍රියාවලිය තුල සුගතියකට හරි යන්න පුළුවන් විදියට එයා Tamanගේ ආධ්‍යාත්මික ජීවිතේ ගොඩනගාගෙන නැතිකම නිසා විශාල අවදානමකට ඔහු මුහුණ දෙනවා. මම සුගතියේ යයිද දුගතියේ යයිද? ඒතර Tamanගේ කායික චර්යා, වාචසික චර්යා, මානසික චර්යා තුල ශික්ෂණේ නැති වුණාට පස්සේ තස්මාතිහ බික්කවේ එවන් සික්කිතබ්බ මහණෙනි මෙසේ හික්මෙන්න කියලා බුද්ධ දේශනාව මතු කරලා තියෙනවා. ඒ මෙසේ හික්මෙන්න කියපු කාරණය තුල සිහිනුවන පවත්වමින් එයා තුල වැඩිච්ච ධර්මයක් නැතිකම නිසා හෘද සාක්ෂිය එයාට අභියෝග කරනවා උඹ සුගතියයි පරිස්සමින් හිටින් කියලා Tamanගේ හෘද සාක්ෂිය අභියෝග කරනවා. එතකොට ඒ හෘද සාක්ෂිය අභියෝග කරන්නේ හරියට පින්වත්නි හෘද සාක්ෂිය අභියෝග කරන්නේ තමාගේ ජීවිතය තුල වැඩිච්ච ගුණධර්ම නැති නිසා. ඒ නිසා මරණාසන්න මොහොතේ හිත සකස් කරගන්න අදහස තියෙනවා නම් එයා තුල ක්‍රමානුකූල වැඩිච්ච ගුණධර්ම තියෙන්න ඕන. ඒ ක්‍රමානුකූල වැඩිච්ච ගුණධර්ම මත තමයි ජරා මරණේ නම් වූ අත්දැකීම ඉදිරියේ උපේක්ෂා සහගතව ඒක සංසිද්ධියක් විදියට දරාගෙන මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. ඒක සංසිද්ධියක් විදියට දරාගෙන මුහුණ දෙන්න නම් සංසිද්ධියක් විදියට දරාගෙන මුහුණ දෙන්න කැමැති කෙනෙක් තමාගේ අත්දැකීම් පරාසය තුල තමන් මුහුණ දෙන අත්දැකීම් තුල කුසලයේ පැත්තට බරව සතිය පැත්තට බරව සිහිනුවන පවත්වමින් මේ තණ්හාව පදනම් කරගත්ත ලෝකයේ කෙරෙහි ඇලීම් බැඳීම් වල ගනුදෙනුව අඩු කර ගනිමින් තමන්ගේ ජීවන චර්යාව උපාදාන රහිතව උපාදානයේ අවම කර ගනිමින් ගොඩනගා ගැනීම ඊටාම වැදගත් දෙයක්. මොකද
ඒ උපාදානයේ අඩුවෙන් Tamanගේ ජීවිතේ ගොඩනගා ගන්න ශ්‍රාවකයෙකුට තමයි තමන්ගේ ජීවිතය තුළ අවබෝධය කරා පියමන් කරන්න අවකාශය ලැබෙන්නේ. ඒත් එක්කම මරණාසන්න මොහොත ඉතා සුන්දර අත්දැකීමක් විදියට ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. මොකද සීලයක් දියුණු නොකරපු කෙනෙකුට සීලයම තමයි විපත්තියක් විදියට මරණාසන්න මොහොතේ බලපාන්නේ. හිත හදාගෙන නැති කෙනෙකුට නිතරම රාග, ద్వේෂ, මෝහ, මදමාන, මකු බව, ගුණ මකුකම, බද්ධ වෛරය මේ ආදී වශයෙන් නොයෙක් ක්ලේශ ධර්මයන් හිත තුල වඩමින් නොයෙක් ක්ලේශ ධර්මයන් හිත තුල උද්ගත කර ගනිමින් ගෙවපු ජීවිතයක් නම් තියෙන්නේ. ඒ කෙලෙස් ධර්ම සමග ගනුදෙනු කරපු ජීවිතයක් තුල එයා තුල පවතින විපත්තියක් තියෙනවා. ඒකට අපි කියනවා චිත්ත විපත්තිය කියලා. ඒ විපත්තිය බලපාලා බොහෝ විට මරණාසන්න මොහොතේ අසරණ වෙන්න පුළුවන්. Tamanගේ ආජීවය අපිරිසුදු වෙලා නම් ආජීවයේ කැලැල් වෙලා නම් ආජීව විපත්තිය බලපාලා එයා මරණාසන්න මොහොතේ අසරණ වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි දිට්ඨියේ බරපතල අර්බුද තියෙන්න පුළුවන් දෘෂ්ටිගත වීමේ. සම්මා දිට්ඨිය පදනම් කරගෙන වැඩපිළිවෙලක් ඒ ශ්‍රාවකයා තුල නැත්තම් දිට්ඨි සම්පන්න භාවයේ නැත්තම් නොයෙක් ආකාරයේ දෘෂ්ටීන් සමග පැටලිලා දිට්ඨිගත වෙලා දිට්ඨි කාන්තාරයකට අහු වෙලා දිට්ඨිවලම පැටලිලා දිට්ඨිගත වීමක් එක එක දෘෂ්ටිවල මරණින් පස්සේ උපතක් නැතයි කියලා හරි නෑ ඉපදෙනවද කියලා කවුද දන්නේ ඕවා විශ්වාස කරන්න පුළුවන්ද කියලා හරි කලින් ජීවිතේ ඉපදිලා හිටියද කියලා කවුද දන්නේ ඕවත් වැඩි විශ්වාස කරන්න බෑ ඕවත් කොහොමද විශ්වාස කරන්න කියලා හරි මේ ලෝකේ කවර පදනමක් මත හෝ දිට්ඨිගත වීම එක්කෝ ඔය ස්වල්ප වශයෙන් අපි තුල ගොඩනගා ගන්න විවිධ දෘෂ්ටි හැම වෙලාවකම දෙවියන්ටම කියකී ඉන්නවා කේන්දරේටම බාර දෙදී ඉන්නවා සියල්ලම කර්මයමයි කියලා හිතාගෙන ඉන්නවා සියල්ලම කර්මී නිසා සිද්ධ වෙන්නේ කර්මයමයි බලපෑම කියලා හිතාගෙන ඉන්නවා මේ විදියට ඒ පුද්ගලයා තුල තියෙනවා බරපතල විදියට දිට්ඨිගත වීමක් දිට්ඨි සම්පන්න ස්වභාවයක් තියෙනවා. ඒ දිට්ඨිගත වීම දිට්ඨි සම්පන්න ස්වභාවය නිසා ඒ දිට්ඨිගත වීම පදනම් කරගෙන ඒත් පින්වත්නි ඒක විපත්තියක් විදියට බලපාලා අර සම්මා දිට්ඨිය පදනම් කරගෙන ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් නැති වුණාම ඒකත් බලපාලා මරණාසන්න මොහොතේ අනතුරේ වැටෙන්න පුළුවන්. දැන් මරණාසන්න මොහොතේදී ඔබ දක්ෂ විය යුතුයි ඔබේ ජීවිතය තුළ මේ ජරා මරණ දුක ලෝකේ පවතින සංසිද්ධියක් මම මේකට කොහොම වුණත් මුහුණ දෙන්න ඕන මේ මුහුණ දීම තුලදී මට එතනින් පස්සේ වෙනම ජීවන චර්යාවකට මගේ ආධ්‍යාත්මීය විවෘත වෙනවා මෙය මගේ අවසානයේ නොවේ ඉපදෙමින් මැරෙමින් යන ගමනක් තියෙන නිසා මම නැවත මගේ ජීවිතය උපතක් කරා යන නිසා මම පරිස්සම් වෙන්න ඕන මගේ ජීවිතේ අභ්‍යන්තර ප්‍රවේශමක් හදා ගන්න ඕන කියලා යම් කෙනෙක් ධර්මයේ තුල පරිස්සම් වීම ගැනම හිතමින් ධර්මයක්ම සිහි කරමින් කුසලයම සිහි කරමින් පිනක්ම සිහි කරමින් තම තමාගේ సంతానගත ජීවිතයේ ගෙවලා දාන්නට අපිට උනන්දුවක් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ ඒක බුදු සසුනේ ප්‍රමුඛ කොට ආධ්‍යාත්මික ප්‍රවේශයක් ප්‍රමුඛ ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් දැන් මරණාසන්න මොහොත කොයි මොහොතේ එළඹෙවිද කියලා අපි දන්නේ නැහැ. මරණීය අත්දැකීම මොන විදියට Taman කරා ලුහුබඳීවිද කියලා අපිට හරියට අදහසක් නැහැ. මරණාසන්න මොහොතේදී අපේ ජීවිතේ කොහොම ගොඩනැගෙයිද මොන විදියට විවෘත වෙයිද මොන වගේ අත්දැකීම් වලින් අපේ ජීවිතය යට වෙයිද අපිට හිතා ගන්න බෑ. මොකද මේ වෙන දේවල් එක්ක අපිට දැන් සමහරට නිදන්ගත රෝග ගොඩකින් ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මේ ලෙඩෙන්ම මැරිලයි. අපි තුම හෘදයාබාධයක් ඇති වෙච්ච මිනිහෙක් හිතන්න පුළුවන් මම මේ හෘදයාබාධයකින් අනේ මම මැරිලයි කවදාද. නෑ. එයා ඉඳෙද්දී බොහොම සනීපෙට ඉන්න අය මැරෙනවා. සනීපෙට ඉන්න කෙනෙක් මැරිලා යන්න පුළුවන්. ඒතර මරණීය සංසිද්ධියට අපිට කොහොම මුහුණ දෙන්න වෙයිද මොන වගේ පදනමක් මත මරණය අපිට උරුම වෙයිද කියලා අපිට හිතන්න බෑ. එකක් හිතන්න පුළුවන් එකම දෙයක් කොහොමද
කවදා හරි කොහොම හරි මොන විදියකට හරි මරණය තමා කරා පැමිණෙනවා කියලා විතරක් මතක තියාගන්න. මොකද ගොඩාක් අය මැරෙන බවවත් තේරුම් අරගෙන ජීවත් වෙන පාටක් පේන්නේ නැහැ. මොකද ඒ සමහර අයගේ හැසිරීම් දිහා බැලුවාම අපිට තේරෙනවා ඒගොල්ලෝ නිකන් මැරෙන්නේ නැහැ වගේ ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ මෙහි අවුරුදු 500කට විතර ආපු ගමනක් තියෙනවා වගේ හැසිරෙන්නේ. මෙහි උපරිමය අවුරුදු 80යි. මේ දවස්වල 80ට වැඩි මිනිහෙක් ඉන්න පුළුවන් මිනිස්සෙක්. නමුත් පින්වත්නි මේ වෙනකොට අවුරුදු 40 විතර සීමාවෙ ඉන්න කෙනෙකුට අවුරුදු 80යි උපරිමය 80යි 80ට වඩා ඉන්න බෑ. එහෙමනම් ඔබ මතක තියාගන්න මේ මරණය කියන සංසිද්ධියට ඔබට ළඟදී මූණ දෙන්න වෙනවා. එතකොට මේ මූණ දීමත් එක්කම නැවත ඔබ ජරා මරණ දුක කරාම යන තැනක නම් හිත හදාගෙන ඉන්නේ ඔබ අසරණයි. මේ බුද්ධ ශාසනයක් තුල පිහිටපු ශ්‍රාවකයෙකුට සුගතියකට යන්න මරණාසන්න මොහොතේ සිහි කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා කීපය තුල සිහි කර හිටියොත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු බවත් දිවිහිමියෙන් සරණ යන බවත් ගුණ වශයෙන් ශාස්ත්‍රුන් වහන්සේ හඳුනාගෙන සරණ ගියපු අදහසක් හිත තුල ප්‍රතිෂ්ඨාපනය කරගෙන ස්ථාවර කරගෙන ඉන්නවා නම් ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේමයි ශ්‍රේෂ්ඨ. ධර්මයෙන්මයි රැකෙන්න තියෙන්නේ. ධර්මයේ හැර වෙන අන්‍ය වූ කවරවත් පිළිසරණක් නැහැ. එකම පිළිසරණ ධර්මයේමයි. ධර්මයෙන් තොරව Tamanට රැකවරණයක් නැහැ. ධර්මයෙන් තොරව පිළිසරණක් නැහැ. ධර්මයේමයි පිළිසරණ. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ධර්මයේ වදාළ ධර්මයේ මම දිවිහිමියෙන් සරණ යනවා. ජීවිතයේ පරදුවට තබා සරණ යනවා කියලා ධර්මයේම සිහි කරගෙන හිටියොත් මම ඒ ආර්ය මහා සංඝයාම රහතන් වහන්සේලා ප්‍රදාන මේ ධර්ම මාර්ගයේ තුල නිකලස් වීමට පෙම්බඳින නිකලස් වීම පිණිස වීරිය වඩන සංඝයාම සරණ යනවා කියලා යම් කෙනෙක් සංඝ සරණ තුල ස්ථාවර වුණොත් යම් පුද්ගලයෙකුට පුළුවන් වුණොත් මම බුදුරජාණන් වහන්සේ ධර්මයත් සංඝයත් සරණ යනවා මම ආර්යකාන්ත සීලයක් අදිෂ්ඨානය කරනවා නිවනට බර වෙච්ච නිවනට උපකාර වෙන සීලයක්ම මම සිහි කරනවා කියලා ඒ බඳු සීලයක් සිහි කර හිටියොත් ඔන්න ඔය කාරණා හතර මත පින්වත්නි මරණාසන්න මොහොතේ එයාගේ සිත අභාවිත පැත්තට බර වෙලා දුගතියට වැටෙන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. බලන්න ඉලක්කගතව සුගතියට යන විදිය කියලා තිනවා. බුදුරජාණන් වහන්සේ ගැන කාටවත් හොලවන්න බැරි ශ්‍රද්ධාවක් තියාගන්න, ධර්මයේ ගැන ශ්‍රද්ධාවක් තියාගන්න, සංඝයා ගැන ශ්‍රද්ධාවක් තියාගන්න, ආර්යකාන්ත සීලයක් තියාගන්න ස්ථීරව සුගතිය යනවා. ස්ථීරව සුගතිය යනවා. ඒක ස්ථීරව සුගතිය ගෙනියන්න තරම් බොහෝම ප්‍රබල අවස්ථාවක් පින්වත්නි. බුද්ධ දේශනාව කියනවා යංකෝ ඉදං අනේක විදං නානප්පකාරං දුක්ඛං ලෝකේ උප්පජ්ජති. මහණෙනි මේ ලෝකේ නොඑක ආකාරයේ ජරා මරණ දුක උපදිනවා. ඒක අමුත්තක් නෙමෙයි. ඉදංකෝ දුක්ඛං ජරා මරණං ඉදංකෝ දුක්ඛං කිං නිදානං කිං සමුදයං කිං ජාතිං කිං පබවං කිස්මින් සති ජරා මරණං හෝති කිස්මින් අසති ජරා මරණං හෝති. මේ නොඑක ආකාරයෙන් උපදින ජරා මරණ දුක වනාහි කුමක්ද නිදානය කරගෙන තියෙන්නේ? ඔන්න ඔය විදියට විමසන්න. කුමක්ද හේතු කරගෙන තියෙන්නේ? කුමක්ද නිදානය කරගෙන තියෙන්නේ? කුමක්ද ප්‍රබවය කරගෙන තියෙන්නේ? කුමක් තියෙන කොටද ජරා මරණ දුක ඇති වෙන්නේ? කුමක් නැති කොටද ජරා මරණ දුක නැති වෙන්නේ කියලා දිවා රාත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට ඔබ මේ කතාව හොඳට සිහි කර ඉන්න. මොකද ගොඩාක් දෙනෙකුට මේක එහෙමනම් හරි ඔබ වහන්සේලා කියන විදියට මැරෙන්න ඇඳට වැටුනොත් කල්පනා කරන්නම් කියලා කෙනෙක් ඉන්නවා. පින්වත්නි මරණාසන්න මොහොතේදී හිතනවද ලේසි මෙබඳු ධර්මයක් මතු කරගන්න කියලා? ලේසි නෑ පින්වත්නි. ගෙවල් දොරවල් අතහැරලා දාලා ඉඩකඩම් දීපල හම්බ කරගත්ත භෞතික දේවලුත් අතහැරලා දාලා තමන්ගේ ආර්ථිකයත් අතහැරලා දාලා තමන්ගේ සියලු සම්බන්ධතාත් අතහැරලා දාලා
මේ ගොඩනගාගත්ත සියලු දේවල් ඔක්කොම කරේ බඩවියත රැකගෙන ජීවිතේ පවත්වන්න. නමුත් දැන් ජීවිතය අතහැරෙන වෙලාවෙ මේ ඔක්කොම අතහැරලා දාලා බොහෝම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනවද? හිතන්න එපා ඒක පුළුවන් වෙයි කියලා. ඒ නිසා මරණාසන්න මොහොතේ හරි ඔබ වහන්සේලා ඔය කියන හැටියකට ඒ වෙලාවට බලන්න බැරියයි කියලා හිතාන හිටියට පින්වත්නි අර පරණ අකුසලයේම මතුවෙලා ඇවිල්ලා තමන්ගේ තිබුණු මේ උපාදානයන්ම මතුවෙලා ඇවිල්ලා විපාක පිණිස කර්මය හදලා ප්‍රතිසන්දිය පිණිස හරි ලස්සනට කර්මය හදලා දෙනවා විඥාණයට පැලවෙන්න. ඒ නිසා හිතන්න එපා මරණාසන්න මොහොතේ බොහොම සැහැල්ලුවෙන් අත්හැරලා දාන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා හොඳට මේ යථාර්ථයේ තේරුම් අරගෙන ඉන්න. ඇයි මට මේ විදියට ජරා මරණ දුක හැමදාම උරුම වෙන්නේ? ජරාවටපත් වීම ඉදිරියේ මොකටද මම මේ විදියට පීඩාවටපත් වෙන්නේ? මරණ ඉදිරියේ ඇයි මම මේ තරම් අසරණ වෙන්නේ? මේකට ජරා මරණ දුක ඉදිරියේ අසරණ වෙන්න ගොඩාක් හේතු ඕනේ නැහැ පින්වත්නි. ජරා මරණ දුකෙන් පීඩාවටපත් වෙන්න මහ විශාල හේතු ගොඩක් ඕන වෙන්නේ නැහැ. පොඩි හේතුවක් ඇති. ජරා මරණ වලින් අසරණ වෙන්න පුංචි හේතුවක් ඇති. එතකොට ජරා මරණ දුක ඉදිරියේ ජරා මරණ වලින් පීඩාවටපත් වෙන එකේ නිදානේ මොකද්ද? මේවා නිතර සම්මර්ෂණය කර බලන්න ඕන කාරණා පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ජරා මරණ වලට හේතුව භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා මේ ජරා මරණ දුක පංචස්කන්ධයමයි නිදානේ කරගෙන තියෙන්නේ. පංචස්කන්ධයමයි සමුදය කරගෙන තියෙන්නේ. පංචස්කන්ධයමයි ජාතිය කරගෙන තියෙන්නේ. පංචස්කන්ධයමයි පින්වත්නි ඒ කියන්නේ පංචස්කන්ධයේ තියෙනකොට ජරා මරණ දුක තියෙනවා. පංචස්කන්ධේ උපාදානී නොවෙනකොට ජරා මරණ දුකත් ඒත් එක්කම නිරුද්ධ වෙනවා. එහෙමනම් මතක තියාගන්න ඔබ තුල තියෙන ගොඩනැගෙන රූපය විඳින වේදනාව හඳුනගත්ත සංඥාව හිත තුල ගොඩනැගෙන සංස්කාර විඥානී කියන මේ ස්කන්ධ ධර්මයන් යම් තාක් කාලයක් පවතිනවද ඒ තාක් කාලයක් ජරා මරණ දුක තියෙනවා. ස්කන්ධ ධර්මයන් පවතින්නේ තණ්හාවෙන් උපාදානී වෙච්ච තැනක. එතකොට තණ්හාවෙන් උපාදානී වෙච්ච තැනක පවතින ස්කන්ධ ධර්ම වලට අපි කියනවා උපාදානස්කන්ධ කියලා. උපාදානස්කන්ධ පහක් තියෙනවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා. මේ ස්කන්ධ පහ උපාදානයේ කරගෙන උපාදානයේ වෙලා තමයි පින්වත්නි උපාදානයේ වෙලා තමයි ජරා මරණ දුක නැවත සමුදය වෙන්නේ. එහෙමනම් මතක තියාගන්න මේ මරණාසන්න මොහොතේ හිත හදාගන්න එක අපේ ක්‍රමේ නෙවෙයි. මරණේ නවතා දමන එකයි අපේ ක්‍රමේ. මේ මරණය ඒ වෙලාවේ හිත හදාගන්න එකත් වැදගත් තමයි. ඒක වැදගත් නෑ කියලා බුදුරජාණන් වහන්සේලා අපිට කවදාවත් දේශනා කළේ නැහැ. මොකද ඒ වෙලාවේ යන්තම් හිතවත් හදාගත්තොත් සුගතියකට හරි යන්තම් එල්ලෙන්න පුළුවන්. දැන් සුගතියකට හරි යන්න විදියට හිත හදා ගන්නවා නම් මරණාසන්න මොහොතේ අත්දැකීම් පරාසය පිළිබඳ මරණාසන්න මොහොතේ ඇතිවෙන ක්‍රියාකාරකම් සම්බන්ධ නුවණක් බුද්ධ ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. ඒක ඇත්ත කතාවක්. නමුත් මරණාසන්න මොහොතේ හිත හදාගන්න එක අපේ ක්‍රමේ නෙමෙයි. ඇත්තටම මරණාසන්න මොහොතේ හිත හදාගන්න පුළුවන් ජීවිතේ වැඩිච්ච ධර්මයක් තිබ්බොත්. දැන් ඕනනම් අවසානයේ නිවනට සම්බන්ධ කාල නිර්ණයකුත් නැහැනේ. අවශ්‍ය නම් මරණාසන්න මොහොතේ හිත හදාගෙන හිටියොත් මරණාසන්න මොහොතේ යා ඊට දක්ෂ විදියට හිත පවත්වනවා නම් මේ අවශ්‍ය නම් මේ හොඳට පුහුණු කරපු ධර්මීකුත් ජීවිතේ තියෙනවා නම් මරණාසන්න මොහොතේ වුණත් දුක ඉවර කරගන්න ඒක උදව් කරගන්න බැරි කමක් නැහැ පින්වත්නි. පුළුවන් එහෙම කරගන්න. දැන් අරික හාමුදුරුව කෙනෙක් හිටියා විශාල පිරිසකට ධර්මයේ කිව්වා. නමුත් උන්වහන්සේට සෝතා මේ අරහත්ත්වයටපත් වෙන්න බැරි වුණා. ඒ කාලේ අද වගේ පෝස්ටර් ගහන්නෙත් නැහැනේ රහත් වුණා, සෝවාන් වුණා, සකදාගාමි වුණා, අනාගාමි වුණා කියලා. ඒක කාටවත් හුවා දක්වන්න උවමනාවක් තිබුණ නැහැ. හේතුව තමයි
නිවුණු කෙනෙකුට ආය මේ අන්ධබාල පෘථග්ජන ලෝකයේත් එක්ක පැටලීමක් සම්බන්ධයක් නැහෙනි. ඒ නිසා උන්වහන්සේලා නිවුණා. නිවිච්චේ මුනිවරු අතර නැවත නැවත ලෝකයේ සමග පැටලවීමක් අත්දකින්න ලැබුණේ නැහැ. ඒ කාලේ මේ මරණාසන්න මොහොතේ තමයි කල්පනා කරලා මරණාසන්න මොහොතේ ඒ උත්තමයන් වහන්සේලා අදිෂ්ඨාන කළා මේ ඒ කියන්නේ බොහෝ දෙනෙක් අතර මතු වුණා මේ අනේ මේ අපේ ගුරු ස්වාමීන් වහන්සේ මොන වගේ අධිගම තත්වයකටද දන්නේ පත් වෙලා ඉන්නේ කියලා ගොඩක් වෙලාවට මරණාසන්න මොහොතේ අහනවා. ඉතින් මේ හාමුදුරුවෝ හොඳටම ලෙඩ වුණාම මේ හාමුදුරුවන්ගෙන් ධර්මී ඉගෙන ගත්ත විශාල පිරිසක් හිටියා. ඒ හැමෝම එදා මෙතනට එකතු වුණා. එකතු වෙලා අනේ අපේ ගුරු ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න නේද යන්නේ. මේ උන්වහන්සේගෙන් ධර්මී අහලා හොඳට අපිට ධර්මී තේරුණා, ධර්මී දියුණු වුණා. ඒ නිසා උන්වහන්සේ මනුස්ස ගුණධර්ම අභිබවා ගිහින් අතිමානුෂීය ගුණධර්ම අතර කූට ප්‍රාප්තිය වෙච්ච අරහත්ත්වය හෝ අරහත්ත්වයට ආසන්න මොකක් හරි අධිගම තත්වයක් උපදවාගෙන ඇතැයි ඒක මරණ මංචකයේදී භික්ෂුවට කියන්න තහනමකුත් නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේලාත් සහ ගිහියෝ එකතු වුණා අනේ අපේ ගුරුවරයා මොන වගේ ආධ්‍යාත්මික ප්‍රවේශයකද දන්නේ ඉන්නේ කියලා අහන්න. විශාල පිරිසක් එදා එකතු වුණා. ඉතින් එදා අර ගුරුවරයා බොහෝම සිහිනුවණින් හිටියේ. ජීවිතය අතහැරෙන්න යනවා කියලා බොහොම විඩාවෙන් තෙහෙට්ටුවෙන් උන්වහන්සේ කාලේ ගෙව්වේ නෑ. උන්වහන්සේ බොහොම සැහැල්ලුවෙන් ජීවිතය ගෙව්වේ. උන්වහන්සේ ළඟට ඇවිල්ලා එක ගෝල ස්වාමීන් වහන්සේ නමක් අහනවා ස්වාමීනි මේ විශාල පිරිසක් එකතු වෙලා ඉන්න ඔබ වහන්සේ මේ මනුස්ස ධර්මයේ අභිබවා ගිහින් මොකක් හරි උත්තරීතර මානව ගුණ ධර්මයක් අරහත්වය හෝ අරහත්වයට සමාන මොකක් හරි තත්වයක් ඔබ වහන්සේ උපදවාගෙන ඇති කියලා හිතාගෙන ඒක දැනගන්න මිනිස්සු ගොඩාක් එකතු වෙලා ඉන්නවා. එතකොට දැන් බොරුවට ඕන අහගවන්නත් තිබ්බනේ. ඉතින් මම මගේ ආධ්‍යාත්මේ මං හදාගන්නම් උඹලගේ ආධ්‍යාත්මේ උඹලා හදාගනින්න. එහෙම කිව්වේ නෑ. ගුරුවරයා කිව්වා ආයුෂ්මතුනි මම නම් එහෙම අරහත්වයටපත් වෙච්ච කෙනෙක් නෙමෙයි කිව්වා. එතකොට අර ගෝලයන් අලලේ අත ගහගත්තා. අනේ හාඳුරනේ ඕක කොහොමද දැන් අර එළියේ ඉන්න මිනිසුන්ට කියන්නේ? ඔබ වහන්සේ රහත් වුණාමයි කියලා හිතාගෙන මේ මිනිස්සු එකතු වුණේ. මේ මිනිස්සු ඔබ වහන්සේගෙන් ධර්මය අහලා හොඳට පැහැදිච්ච අය. හොඳට හිත හදාගත් අය. ඉතින් ස්වාමීනි ඔය වගේ කතාවක් දැන් අපි කොහොමද ගිහින් ඔය මිනිසුන්ට කියන්නේ? ඔය වගේ කතාවක් මට නම් කියන්න බෑ කියලා කිව්වා. එහෙම එතකොට අර ගුරුවරයා කියලා තුනා එහෙම දායුෂ්මතුනි. එහෙනම් පුළුවන් නම් පොඩ්ඩක් මගේ මේ කොන්ද කෙලින් තියලා පිටිපස්සට කොට්ටයක් තියන්න කියලා තියෙනවා. එහෙම වාඩි වුණා පළඟක් බැඳගෙන වාඩි වුණා අරහත්ත්වයට පත් වෙලා පිරිනිවන් පෑවේ කියන පොඩි වෙලාවයි ගියේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් එච්චර පොඩි වෙලාවකින් ලෙඩ ඇඳේ ඉඳලා ධර්මයක් අල්ලන්න පුළුවන්ද? පුළුවන්. කාලයක් ජීවිතේ ධර්මයක් තිබුණු කෙනෙකුට පුළුවන්. කාලයක් තිස්සේ ධර්මයක් ජීවිතේ තිබුණ කෙනෙකුට එහෙම ධර්මය අල්ලන්න පුළුවන්. නමුත් දැන් අපිට වෙලා තියෙන්නේ අපේ ජීවිතේ අනාදිමත් කාලයක් තිස්සේ වැඩිච්ච ධර්මයක් නැහැ. බොහෝ කාලයක් තිස්සේ වැඩිච්ච ධර්මයක් නැති නිසා අපි අන්තිම අසරණ වෙලා ඉන්නේ. හේතුව තමයි අපි හිතාගෙන ඉන්නවා මැරෙන්න කිට්ටු වුණාම අපි ඒක මොකක් හරි කරලා හිත හදාගන්නම් වගේ තැනක මිනිස්සු හිතාගෙන ඉන්නේ. නමුත් හිතන්න එපා මරණාසන්න මොහොතේ හිත හදාගන්න ලේසි වෙයි කියලා. කාලයක් දියුණු කරපු ಗುಣධර්මයක උපකාරය ස්ථීර වශයෙන් අද නම් මරණයේදී උදව්වකට අවශ්‍යයි. එහෙම නැත්නම් මේ ගොඩනගාගත්ත මතකයන් කල්පනාවන් ඔක්කොමත් එක්ක ඒවාට අනුව ගිය විඥානයක් තමා තුළ පිහිටන්නේ කියලා කාටවත් කියන්න බෑ. ඒවාට අනුව ගිය විඥානයක් පිහිටන්නේ නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ස්ථීරව ඒ අනුව ගිය විඥානයක් පවතිනවා. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කළ මහණෙනි පංච උපාදානස්කන්ධයේ යම්තාක් පවතිනවද පංච උපාදානස්කන්ධයේ පවතින තාක්කල් ජරා මරණ දුක පවතිනවා. එහෙනම් අවුල තියෙන්නේ පංච උපාදානස්කන්ධේ. මොකද ජරා මරණ දුක ඒ තාක්කල් පවතිනවා නම් ජරාව සහ මරණය අනාදිමත් කාලයක් තිස්සේ ප්‍රකටව අත්දැකපු අත්දැකීමක් නම් මොන්න තරම් අපේ ජීවිතේ හමාර වෙලා ඇද්ද? දැන් ওই මුහුදේ ඉපදිලා හිටපු කාලවල මාළු දැල් වලට අහු වෙලා, බිලි කොකු වලට අහු වෙලා, ඔබ දැකලා ඇති හරියට අර මාළු අල්ලලා ඉවරලා වැල්ලට විසි කරනවා.
විසිකරාම උඩ පැනලා ගැහිලා හුස්ම ගන්න බැරුව මැරෙන්නේ. ඒතර ඔබත් ඔය විදියටම ජීවිතේ හමාර කරපු අවස්ථා තියෙන්න ඇති මහ මුහුද ඇසුරු කරගෙන ඉපදිලා. මොකද එහෙම වුණේ නෑ මට නම් එහෙම වෙන්නෙත් නෑ කියලා කාටවත් කියන්න බෑ. සතර අපාය මහගෙදර කරගෙන යන ගමනක් තියෙන්නේ. හරියට මහගෙදර වගේ සතර අපාය. දැන් මහගෙදර ස්වභාවය තමයි කැරකිලා ප්‍රධාන ගෙදරටනේ යන්නේ. ආයෙත් කැරකෙනවා ගෙදරට. ආයෙත් කැරකෙනවා ගෙදරට. කොහේ ගියත් කැරකිලා ආයෙත් ගෙදරට යනවා වගේ පින්වත්නි අපි ජරා මරණ දුකටපත් වෙන ලෝකයේ සතර අපායේ මහ ගෙදර කරගෙන යන්නේ. එතකොට මනුස්ස ලෝකෙ ඉපදිලා ආය නිරේට. ආය නිරෙන් කොහොම හරි කාලෙකින් කුසලයක් මතුවලා ආය මනුස්ස ලෝකෙට. එක්කෝ දිව්‍ය තලවලට. ওই විදියට එහෙම් මෙහෙට යන ගමනක් තියෙනවා. ඉතින් ඕකේ මේ මරණී කියන සංසිද්ධිය මහා අමුතු කලාවකුත් නෙමෙයි. ඕන තරම් එක එක විදියට මැරිලා ඇති. ඒවා මොකක්වත් භවයෙන් වැහිලා තියෙන නිසා අපිට මතක නැතිකම විනා වෙන කවරක්වත් නෙමෙයි තියෙන්නේ. එතකොට ඊට පස්සේ බුද්ධ දේශනාව මතු කරන හොඳයි පංච උපාදානස්කන්ධය කුමක්ද නිදානය කරගෙන ඉන්න. අන්න ඔය ප්‍රශ්නේ ලියා ගත්තාම කවදාවත් මැරෙන්නේ නැති. කවදාවත් ජාති දුකක් නැති. ජරා මරණ දුකක් නැති ශ්‍රාවක භාවයක් ගොඩ නැගෙනවා. දැන් ඕක අපිට හැමදාම ඇහුනේ නැහැ. ජරා මරණ දුක නැතුව Tamanගේ හිත හදාගෙන ඉන්න පටිපාටි අපිට කවදාවත් ඇහුනේ නැහැ. අපිට හැමදාමත් උගන්වුවේ අපිට හැමදාමත් ලෝකේ කියලා දුන්නේ ජරා මරණ ඉදිරියේ අඬන්න, ශෝක කරන්න, වැළපෙන්න, කනස්සල්ලටපත් වෙන්න. එක්කෝ අපිට ජරා මරණ දුක ඉදිරියේ අනවරාග්න කාලයක් පීඩා විඳ ආපු ගමනේදී එක්කෝ දෙවියන් වහන්සේට කියන්නේ, එක්කෝ මහා බ්‍රහ්මයාට කියන්නේ ඔය වගේ දෙයක් අපිට තිබ්බේ. නමුත් අපිට බුදුරජාණන් වහන්සේ මේ වාසනාවකට මේ ජීවිතය තුලදී අපිට අපේ කනට ඇහෙනවා, අපේ කනට වැටෙනවා මේ ජරා මරණ දුක නිකම්ම ඇති වුණා නෙමෙයි. මේ ජරා මරණ දුක ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධය නිසායි. ඊට පස්සේ කියනවා පංච උපාදානස්කන්ධයත් නිකම්ම නෙමෙයි ඇති වෙන්නේ. දැන් මෙහෙම හේතු ටික ගලාගෙන ගිහින් ඔය ටික ලිහලා දැම්මම ජරා මරණ දුක සදාකාලිකවම නිමා වෙනවා නම් ඒකද හොඳ? తాවකාලිකව බෙහෙත් ටිකක් කරගන්න එකද හොඳ? දැන් ඔබ හිතන්න මාරාන්තික රෝගයක් ඔබට හැදිලා කියලා. එතකොට මේ මාරාන්තික රෝගයට උඩින් බෙහෙත් කරාමත් රෝගය යට යනවා. ඊට පස්සේ ඒ රෝගේ යට ගියාට පස්සේ අර කලින් වේදනා මොකක්වත් නැහැ. දැන් අපි හිතමුකෝ අභ්‍යන්තරේ මොකක් හරි තුවාලයක් හැදිලා කියලා. ඔය ශරීරයේ ගෑස් ගතිය එහෙම වැඩි වුණාට පස්සේ බඩවැල් අතර ඉතින් ඒවා ආහාර පාන ගන්න එක අඩු වුණාට පස්සේ මේ බඩවැල් වල තුවාල හැදෙනවා. ગેස්ට්‍රයිටිස් වල. එතකොට මේ බඩවැල් වල තුවාල හැදුනාට පස්සේ ඒ තුවාල වලට බෙහෙත් තියෙනවා. ඒවා බෙහෙත් බිව්වහම ඒ තුවාලේ ටික කාලයකට හොඳයි. සමහර අයට අවුරුද්දක් හමාරක්ම හොඳයි. ඊට පස්සේ ආයෙත් අර තත්ත්වෙම උත්සන්න වෙනවා. හැබැයි කෙනෙක් කියනවා නෑ මගේ ළඟ බෙහෙත් තියෙනවා. ඕක නිට්ටාවටම හොඳ කරන්න පුළුවන්. මං ඕනනම් ඔයාලට බෙහෙත් දෙන්නම් කියලා. මේ බටහිර විද්‍යාවෙන් මේ බෙහෙත් වර්ග දෙකම තියෙනවා කියමුකෝ. ඒක ටිකක් මිලයි වෙන්න පුළුවන්. බොන්න අමාරු වෙන්න පුළුවන්. හොයාගන්න අමාරු වෙන නමුත් ස්ථිරව හොඳ වෙනවා කියලා කියනවා කියමු. ඔබ ඔය බෙහෙත් දෙකෙන් කොයි බෙහෙතටද කැමතියි? සමහරට ස්ථිරව හොඳ වෙන බෙහෙත මිලයි ටිකක්. ඒ කාලේ ටිකක් විඩාබර ජීවිතයක් ගෙවන්න වෙයි. වෙනදට වඩා බඩේ දැවිලි තියෙන්න පුළුවන්. විවිධාකාර කායික අපහසුතා තියෙන. හැබැයි ස්ථිරව හොඳ වෙනවා නම් ලෙඩේ. ඔබ ওই විකල්ප දෙකෙන් කෝකටද කැමති වෙන්නේ? ඔබ විකල්ප දෙකෙන් කැමති විය යුත්තේ රෝගේ ස්ථිරව සුව වෙන තැනකටයි. తాවකාලික පැලස්තරයක් ගහන බෙහෙතකට ඔබ කැමති නොවිය යුතුයි පින්වත්නි. අන්න ඒ වගේ මේ ජරා මරණ ඉස්සරහා හිත හදා ගන්නව නම් අපි ඒකත් කිව්වනේ සද්ධාවයි ආරිකාන්ත සීලයයි තියාගන්න ඒකම ඇති සුගතිය යන්න කියලා. නමුත් ඕක අපේ ක්‍රමේ නෙමෙයි. අපේ ක්‍රමේ හේතුව හොයාගෙන ගිහින් හේතුවට බෙහෙත් කරලා ඵලය නිරුද්ධ කරන එකක් අපේ එක. එතකොට මේ ඵලය නිරුද්ධ වෙන්නේ දවසකට දෙකකට අවුරුද්දකට එක් භවයකට භව දෙකකට භව තුනකට නෙමෙයි. සංසාරික ගමනම ජරා මරණ දුක ඉවර වෙනවා. ඉතින් ස්ථීර ඖෂධයක්. ස්ථීර ඖෂධයක්. ඒකයි බුදුරජාණන් වහන්සේට කියන්නේ ශල්‍ය වෛද්‍යවරයා කියලා. පුද්ගලයා තුල පවතින නොඑක් ආකාරයේ කෙලෙස් ධර්මයන් උදුරලා ගලවලා දාලා පුද්ගලයා සුවපත් කරන්න බුදුදහමේ කුසලතාවයක් තියෙන නිසා බුද්ධ දේශනාවේ ඒ කුසලතාවයේ තියෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේට ශල්‍ය වෛද්‍යවරයා කියලාත් කියන්නේ.
එතකොට මේ පංච උපාදානස්කන්ධයේ කුමක්ද නිදානී කරගෙන ඉන්නේ? එතකොට ඒකට කියනවා උපදි තණ්හා නිදානෝ, තණ්හා සමුදයෝ, තණ්හා ජාතිකෝ, තණ්හා පබවෝ, තණ්හා සති උපදි හෝති, තණ්හා අසති උපදින හෝති. තණ්හාවමයි උපදියට හේතුව. මේ හිත බැඳිලා ගියේ මොකක් නිසාද? උපාදානයේ ඇති උනේ තණ්හාව නිසාමයි. මේ ලෝකේ තණ්හාව ඇති වෙනකොට ඒ තණ්හාව ඇති වෙච්ච දේ නිසා තමන් ඒක වින්දනය කළා ස්කන්ධ පහකින්. එතකොට ඒ ස්කන්ධ පහයි උපාදානය වුනේ. තණ්හාවමයි නිදානිය. තණ්හාවමයි හට ගැනීම. තණ්හාවමයි ජාතිය. තණ්හාවමයි ප්‍රභවය. තණ්හාව නිසාමයි පින්වත්නි හිත බැඳී යාමක් උපදියක් හටගන්නේ. තණ්හාව නිරුද්ධ වෙනකොට බැඳීම උපදිය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. එහෙනම් බලන්න මේ තණ්හාව නිරුද්ධ කරගන්න බුදුදහමේ කේන්ද්‍රගත කතාව. බුදුදහම ශ්‍රාවකයාට පැහැදිලි කරන ඊතා පළල් කේන්ද්‍රගත කියවීම මොකද්ද? තණ්හාව නිරුද්ධ කළොත් දුක නිරුද්ධයි. තණ්හාව නිරුද්ධ කරපු තැනක දුක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. ඒතර මේ ක්‍රියාවලිය ඊටාම හොඳින් හේතුඵල සහිතව විමස තණ්හාවට විකල්පයේ යෙදුවට පස්සේ එතන දුක නිමා වෙනවා. දැන් තණ්හාව කියන එක කොතනද උපදින්නේ? අන්න ඒකත් අපි දැනගන්න ඕනේ. මේ තණ්හාව කියන ස්වභාවය පින්වත්නි කොතනද උපදින්නේ? තණ්හාව කොහෙද ප්‍රභවය වෙන්නේ? තණ්හාව කොතනින්ද උපදින්නේ? කොතනින්ද සමුදය වෙන්නේ? කොහොමද තණ්හාව නැවත නැවත තමා තුළ ගොඩ නැගෙන්නේ? අන්න ඒක ගැන සෑම බුද්ධ ශ්‍රාවකෙක්ම දැනුමක් නුවණක් හදාගෙන තියෙන්න ඕන. ඒකට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා යංකෝ ලෝකේ ඔන්න බලන්න ඒක තණ්හාව හැදෙන තැන. අපි තණ්හාවෙන් නිදහස් වෙච්ච පිරිසක් නෙමෙයි. මොකද අපි තුල ඇති වෙන සෑම අත්දැකීමක් තුළම තණ්හාවේ ක්‍රියාවලියක ආධිපත්‍යයක් තියෙනවා. දැන් බලන්න යංකෝ ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිස්සති. දැන් මෙතන භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා මහණෙනි ලෝකය වනාහි යම් කිසි ප්‍රිය ස්වභාවයක් ඇද්ද? පිය රූපං සාත රූපං මధుර ස්වභාවයක් ඇද්ද? මේ ලෝකේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද? යන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං ettesa තණ්හා uppajjamana uppajjati. එතකොට තණ්හාව එතනම උපදිනවා නිවිසමානා නිවිස්සති. ඊට පස්සේ තණ්හාව සම්පූර්ණයෙන්ම ඒ ප්‍රිය භාවයේ නිරුද්ධ වෙනකොට තණ්හාවද නිරුද්ධ වී යනවා. තණ්හාව නිරුද්ධ වෙලා යනවා. මේ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් ග්‍රහණය කරගන්නකොට ප්‍රියයි මధుරයි කියලා ලෝකය අල්ලනකොට ප්‍රිය වශයෙන් මధుර වශයෙන් ලෝකය අල්ල ගන්නකොට ඒ අල්ලගත්ත තැනකමයි තණ්හාව උපදින්නේ. එහෙමනම් ලෝකේ ප්‍රියයි මధుරයි කියලා අල්ලන්නේ නැතුව ඉන්න ප්‍රියයි මధుරයි කියලා අල්ලන්නේ නැති වෙන්න හේතුව හොයාගන්න ඕනේ. ඒ ප්‍රිය වශයෙන් මధుර වශයෙන් හැමදාමත් අපිට ලෝකේ පේනවා, ලෝකේ අහු වෙනවා, ලෝකේ ඇහෙනවා, ලෝකේ ගැන දැනෙනවා, ලෝකේ ගැන හිතෙනවා. එතකොට එහෙනම් අවුල තියෙන්නේ ප්‍රියයි මధుරයි වශයෙන් ලෝකේ අල්ලන එක. යංකෝ ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා uppajjamana uppajjati etta nivisamana nivisati. මොනවද ඊළඟට කියනවා කිංච ලෝකේ පිය රූපං මොනවද ලෝකේ ප්‍රිය රූපය ප්‍රිය වශයෙන් මధుර වශයෙන් අල්ලන්නේ? චක්කුං ලෝකේ යන්න බලන්න. චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං ettesa uppajjamana uppajjati ettesa තණ්හා uppajjamana uppajjati etta nivisamana nivissati. යම් කෙනෙක් ලෝකේ ඇස ප්‍රිය ස්වභාවයෙන් මధుර වශයෙන් මధుර ස්වභාවයෙන් යුක්තයි කියලා අල්ලගත්තොත් අන්න එතනයි තණ්හා උපදින්නේ. එහෙමනම් අපි ලෝකේ අත්දකින්නේ ඇස හරහා. අපේ හිතෙන් ලෝකේ අත්දකින්න ඒ අත්දැකීම් පරාසය ඇතුළට ගන්න ඕන තැන් තියෙනවා. ඒ තැන් හයක් තියෙනවා. චක්කු සෝත ගාන જીවහා කාය මන කියලා. මෙන්න මේ හය තැනදී තමයි පින්වත්නි අපි මේ ලෝකයේ අත්දැකීම් ටික ඇතුළට ගන්නෙ. අත්දැකීම් ටික ඇතුළට ගන්න මෙන්න මේ 6 තැනදී.
එතකොට මේ 6 තැනදී අපි ලෝකයේ අත්දැකීම් ටික ඇතුළට ගන්නකොට පින්වත්නි හැම වෙලාවකම අපට ප්‍රිය වශයෙන් මధుර වශයෙන් පෙනෙන රූපේ අහු වෙනවා. ඇහෙන ශබ්දයේ ප්‍රිය වශයෙන් මధుර වශයෙන් අපිට අහු වෙනවා. ඒක අනාදිමත් කාලයක් තිස්සේ අපේ හිතේ රාගානුසය වැඩිලා තියෙන නිසා ඒක නිකම්ම වෙන දෙයක්. ඒක අමුතුවෙන් උගන්වන්න දෝන්නේ නැහැ. කනින් අහන දේ, නාසයට දැනෙන දේ, දිවට දැනෙන දේ, කයට දැනෙන දේ, මේ මනසට දැනෙන දේ මේ ඔක්කොම ප්‍රිය වශයෙන් මధుර වශයෙන් අපට අහු වෙනවා පින්වත්නි. එතකොට චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා uppajjamaana uppajjati etta nivisamaana නිවිස්සති. ඇසට මුණ ගැහෙන රූපයේද ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්තයි කියලා අල්ල ගන්නකොට ඒ රූපය කෙරෙහි හිතේ තණ්හාවක් උපදිනවා. එතකොට මේ තණ්හාව උපදුනාට පස්සේ පින්වත්නි තණ්හාව නිසාම එයාට ඒ රූපය පදනම් කරගෙන පංච උපාදානස්කන්ධයක් ගොඩ නැගෙනවා. ඒ රූප මාත්‍රය තුල ස්කන්ධ පහක් සමුදේ වෙනවා. රූප මාත්‍රයක් තුල ශබ්ද මාත්‍රයක් තුල ස්කන්ධ පහක් ගොඩ නැගෙනවා. ඒ ස්කන්ධ පහ නිකම්ම ගොඩ නැගිලා ඔහොම නිවිල යනවා නෙමෙයි. ඒ ස්කන්ධ පහ ගොඩ නැගිච්ච තැනක පින්වත්නි ස්කන්ධ පහ ගොඩ නැගෙන්න ඒ ස්කන්ධ පහ ගොඩ නැගීම පදනම් කරගෙන එයාට ඒ ස්කන්ධ පහ උපාදානය වෙනවා. ඇයි? මේ ස්කන්ධ ධර්ම හටගෙන නිරුද්ධ වී යන ස්වභාවයටයි අයිති. හටගත්ත මාත්‍රයෙන්ම පහම සමුදේ වෙලා නිරුද්ධ වෙලා යනවා කියලා එයාට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැති අවිද්‍යාවෙන් වැහිලා ඉන්න නිසා. අවිද්‍යාවෙන් වැහිලා ඉන්නවා. අවිජ්ජා නීවරණේ ඒකට බලපානවා. අවිද්‍යාවේ සංයෝජනේ එතන බලපානවා. ඒක බලපාන නිසාම එයාගේ ජීවිතය තුල පින්වත්නි නොයෙක් ආකාරයේ එක විදිහේ තමන්ගේ අභ්‍යන්තර ලෝකයේ තුල නොයෙක් ආකාරයේ ස්කන්ධ ධර්මයන් සමුදේ වෙලා නිරුද්ධ වෙලා යනකොට මේ සමුදේ වී නිරුද්ධ වී යන ස්කන්ධ ටිකක් මගේ ඇතුලේ ක්‍රියාත්මක වෙනවා කියලා ඒ මනුස්සයාට තේරෙන්නේ අවිද්‍යාවෙන් වැහිලා ඉන්න නිසා. අවිද්‍යාවෙන් වැහිලා ඉන්න නිසා තණ්හාව අර චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා uppajjamaana uppajjati etta nivisamaana නිවිස්සති. පින්වත්නි ඇසද රූපයද ප්‍රිය වශයෙන් මధుර වශයෙන් අල්ල ගන්නකොට ඒ ප්‍රිය වශයෙන් මధుර වශයෙන් අල්ලගත්ත රූපය සම්බන්ධව ඇස සම්බන්ධ එයා තුල තණ්හාවක් ගොඩ නැගෙනවා. ඒ තණ්හාව ගොඩ නැගෙනකොට තණ්හාව ඇති වෙච්ච තැනක පින්වත්නි ඒ තණ්හා මාත්‍රය ඇති වෙනකොට ස්කන්ධ පහක් උද්ගත වෙලා ඒ ස්කන්ධ පහ කෙරෙහිම හිත බැඳිලා යනවා. ඒකට කියනවා උපාදානය කියලා. නිකම්ම නෙමෙයි. ඒකට කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධේ යම් තැනක තියෙනවා නම් ජරා මරණ දුක අකණ්ඩව සමුදේ වෙනවා. නැවත ජරා මරණ දුක හට ගන්නවා. එහෙනම් අපිට තියෙන එක දෙයයි. මරණාසන්න මොහොතේ කරන්න තියෙන්නේත් එච්චරයි. එමි මාතෘකාවේ මරණාසන්න මොහොතේ හිත හදාගන්න එක මෙච්චරයි මරණාසන්න මොහොතේ කරන්න ඕන. මේ ලෝකේ යම්තාක් පිය රූප තිබුණාද ඒවා වින්දාද ඒවා විඳින්න හිතාගෙන හිටියාද අනාගතේටත් ඔක්කොම අතෑරලා දාන එක මරණ මංචකයේදී. චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං කියන ස්වභාවය අතහැරලා දාලා අතීත කාලේ යම් කිසි කෙනෙකුට ප්‍රිය රූපයක් මధుර රූපයක් ආවුණා නම් ඒකත් අතහැරලා දාලා අනාගත ප්‍රිය රූපයක් මధుර රූපයක් පතමින් හිටියානම් ප්‍රාර්ථනා කරමින් හිටියානම් ඒකත් අතහැරලා දාලා චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං ඇහෙන් දකින ලෝකේ පිළිබඳ ප්‍රිය වශයෙන් මధుර වශයෙන් අල්ල ගන්න ගතිය අයින් කරලා දාලා ඒ මොහොතේ බොහෝම සිහියෙන් අර බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන අරියකාන්ත සීලයේ සිහි කර ඉන්න. මෙහි ඉන්න අයත් එයාගේ ළඟට ගිහින් එයාගේ ඇහැට දරුවා ඔබන්න හදන්න එපා. මුණුබුරා ඔබන්න හදන්න එපා. එයාට පාඩුවේ
දැන් Tamanට මේක දන්නවනම් විතරයි කරන්න පුළුවන්. බුදු ගුණ සිහි කර කර පුළුවන් නම් බුදු ගුණ ටිකක් ඇහෙන්න දාන්න. හඳුන් කූරක් පත්තු කරලා තියන්න. එතකොට මලක් පහනක සුවඳ මලක් පහනක් පේන තැනකට යාගේ හිත හදවන්න. ඒවා දකින්නකොට යාට බුදු ගුණ මතක් වෙයි, දහම් ගුණ මතක් වෙයි, සංඝ ගුණ මතක් වෙයි. ඒකත් එක්කම Tamanගේ ජීවිතයේ අවබෝධයේ පැත්තට හදාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක ඊටාම හොඳ ප්‍රවණතාවයක්. එතකොට යම් කෙනෙක් චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං කියන තැනට ගියේ නැත්නම් එයා තුල තණ්හාව කියන ස්වභාවය බිඳිලා යනවා. බොහොම සැහැල්ලුවෙන් ජීවිතය අත්හරින්න පුළුවන්. එතනදීම අත්හැරුණොත් එයා සුගතියට යනවා. බැරි වෙලා හරි යා එතනින් තවදුරටත් කල්පනා කරොත් මේ ප්‍රිය මధుර භාවය නිසා තණ්හාව උපදිනවා. දැන් මට මෙතන තණ්හාවක් උපන්නේ නැහැ. තණ්හාව නැති නිසා මට මේ ප්‍රිය මధుර භාවය නිසා ඇතිවෙච්ච උද්ගත වීමේ උපාදානස්කන්ධයක් මේරුවෙත් නැහැ. මගේ ජරා මරණ දුකත් මෙතනම නිරුද්ධ වෙලා යනවා නේද කියලා Tamanගේම හිතින් ජරා මරණ දුක නිරුද්ධ වීම දැක්කොත් ගැඹුරු විදර්ශනාවකට හිතපත් කරගෙන හිත ශූන්‍යතාවයටපත් කරලා ਸਰව ශූන්‍යතාවයකින් සියලුම දුක නිමා කරගන්න මරණ මංචකයක් ඇති. අර භික්ෂුණිය බෙල්ලට වැලදාගෙන මැරෙන්න යනකොට ඒ මරණ මංචකයේදී අවබෝධ කළේ ධර්මයේ. මරණ මංචකයේදී අවබෝධ කළේ. එහෙමනම් මේක මරණ මංචකයේදී අවබෝධ කරන්න පුළුවන්. එක භික්ෂුවක් හිටියා උල උඩදී අවබෝධ කළේ ධර්මයේ. එහෙනම් උලේ බහින කොටත් ඒ වේදනාව යට කරගෙන මේ යථාර්ථය දැක්කොත් ජීවිත අවබෝධයේ පැත්තට ඒ ශ්‍රාවකයාට එන්න පුළුවන්. ඒක හොඳට තේරුම් අරගෙන ඉන්න. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධය, ධර්ම අවබෝධය ඊටාම සිත්සේ සැහැල්ලුවෙන් මරණාසන්න මොහොතට මුහුණ දීම පිණිස මේ කුසල් බලවත්